ආයුබෝවන් දුවේ පුතේ අපි අද දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 13 වසර පාඩම් ඒකකවල 13 නිපුණතා මට්ටම යටතේ සාකච්ඡා කරන මෙහෙයුම් කළමනාකරන ඒකකය සෑම වසරකම වගේ ආපෝස උසස් පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයනයේ හදාරන සිසුන්ට ඊටම වැදගත් වෙන කොටසක් ලෙස මෙහෙයුම් කළමනාකරන ඒකකය හඳුන්වා දිය හැකියි. මෙහිදී බලාපොරොත්තු වෙන පුනරීක්ෂණයක් ලෙස මේ පාඩම් ඒකක වලට අදාළ වෙන ප්‍රශ්න ටිකක් සාකච්ඡා කිරීම සඳහා මම හිතන්නේ මේ පුනරීක්ෂණ පාඨමාලාවේ මේ අධ්‍යයන ගැඹුරු ලෙස අධ්‍යයනය කිරීමෙන් ඵලදායි උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අවස්ථාව ශක්තිය ධෛර්යය ලැබේවායි පළමුව මම ආමන්ත්‍රණය කරනවා. මෙහිදී මෙහෙයුම් කළමනාකරණයේ සාමාන්‍යයෙන් බහුවර්ණ ප්‍රශ්න දෙකකින් සහ දෙවෙනි කොටසේ 5 6 7 8 කියන පාඩම් ඒකක ආවරණය වෙන විදිහට ප්‍රශ්න වලින් සකස් වෙනවා මේ මෙහෙයුම් කළමනාකරණේ. මෙහෙයුම් කළමනාකරණේ ව්‍යාපාරවල සාර්ථකත්වයේ සඳහා මෙහෙයුම් කළමනාකරණේ ඉවහල් වෙන ආකාරය මෙම ඒකක වලින් අපි සාකච්ඡා කරන්න අදහස් කරනවා. පළමුව අපි ගත්තොත් මේ මෙහෙයුම් ක්‍රියාවලිය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පමණක් සීමා වෙන්නේ නැහැ. එතනින් ඔබට යන ලොකු ක්‍රියාවලියක්. ඒ නිසා භාණ්ඩ නිෂ්පාදනයට විතරක් සීමා වෙන්නේත් නැහැ. සේවා නිෂ්පාදනයටත් ඉවහල් වෙනවා. මෙතෙක් කල පහුගිය ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කරන විට මේ දූ දරුවෝ අධ්‍යයනය කරලා ඇති භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියට මෙහෙයුම් ක්‍රියාවලිය සම්බන්ධ වෙච්ච ප්‍රශ්න. මේදී අද මම බලාපොරොත්තු වෙනවා සේවාංශත් සම්බන්ධ කරලා රෝහලක් සම්බන්ධයෙන් යෙදවුම් ක්‍රියාවලිය හා නිමෙයුම් කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක. බලමු අපි රෝහලක මොනවද යෙදවුම්? රෝහලක මොනවද යෙදවුම්? අපි දකිනවා පළමුව රෝගීන්. රෝගීන් තමයි රෝහලක තියෙන හොඳම යෙදවුම. වෛද්‍යවරු, හෙදියන්, සේවකයෝ, බෙහෙත්, උපකරණ ආදිය රෝහලක යෙදවුම් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. රෝහලේ ක්‍රියාවලියේ පළමුව සිද්ධ වෙන රෝග හඳුනා ගැනීම. රෝග පරීක්ෂා කිරීම සිද්ධ වෙනවා. පළමුව එන්නත් කිරීම, සල්ල කර්ම, ආහාර පාලන, ලේ මුත්‍රා පරීක්ෂා කිරීම. ඒ ක්‍රියාවලිය යටතේ ඒවත් අපි අත්දකිනවා. ඊළඟ නිමෙයුම. රෝහලකින් බලාපොරොත්තු වන අවසාන නිමෙයුම තමයි නිරෝගීන්. ඒ අනුව රෝහලක් කියන සේවා සපයන ආයතනයක භාණ්ඩ නිෂ්පාදනය කරන ඇඟලුම් කම්මලක් වෙන්න පුළුවන්, තේ කම්මලක් වෙන්න පුළුවන්. ඒ වගේම රෝහලකිනුත් සේවා සපයන ආයතනයක් වුණාට එහෙත් අපිට යෙදවුම් දකින්න ලැබෙනවා. ක්‍රියාවලියක් තියෙනවා, නිමෙයුමක් තියෙනවා. දැන් මේ දූ දරුවන්ට අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා. සේවා ආයතනවලත් මේ යෙදවුම් ක්‍රියාවලිය නිමෙයුම අපි කොහොමද හඳුනාගන්නේ කියන්නේ. ඊළඟ අපි බලමු මෙහෙයුම් ක්‍රියාවලියේ වැදගත් වෙන තවත් අංගයක් තමයි මේ ස්පෘශ්‍ය භාණ්ඩ සහ අස්පෘශ්‍ය භාණ්ඩ කියන එක. කොටිම කියනවා නම් භාණ්ඩයි සේවයි කියන එක. මේ දෙකේ වෙනසත් අපි හඳුනා ගන්න බලමු. අපි සාමාන්‍ය විභාගයේදී මේ දරුදැරියෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි උත්තර පත්‍ර පරීක්ෂකවරයාට පහසු වෙන ආකාරයෙන් මේ කොහොමද මේකේ වෙනස්කම් ටික ලියන්නේ. සාමාන්‍ය සරල ක්‍රමයක් හැටියට ගත්තොත් ස්පෘශ්‍ය භාණ්ඩ සහ අස්පෘශ්‍ය භාණ්ඩ කියන එක ශීර්ෂ දෙකකට වෙන් කරලා අපිට බොහොම නිර්වුල්ව ඒක ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව ස්පෘශ්‍ය භාණ්ඩ ගත්තොත්
අපි දන්නවා ස්පර්ශ කරන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, මිරිකන්න පුළුවන්, ඔබන්න පුළුවන්. මේ සියල්ල ස්පෘශ්‍ය භාණ්ඩ වල ලක්ෂණ. අස්පෘශ්‍ය කියන්නේ ඒවා ඒ සියලුම දේවල් කරන්න බැරි ඒවා. ස්පර්ශ කළ නොහැකි. සරල විදියට කියනවා නම්. ඊළඟට ස්පෘශ්‍ය භාණ්ඩ වල ලක්ෂණයක් තමයි ගබඩා කරන්න පුළුවන්. අස්පෘශ්‍ය භාණ්ඩයක් ගබඩා කරන්න බෑ. ඒ වගේම සපයන්නගෙන් වෙන් කරන්න පුළුවන්. නිෂ්පාදනය කරපු භාණ්ඩ නිෂ්පාදකයාගෙන් වෙන් කරලා පෙන්වන්න පුළුවන් ස්පෘශ්‍ය භාණ්ඩවල. අස්පෘශ්‍ය භාණ්ඩ කියන්නේ නැත්නම් සේවාවල එහෙම සපයන්නගෙන් වෙන් කරන්න බෑ. ඊළඟට තව වෙනස්කම් කීපයක් තියෙනවා. නිෂ්පාදනයයි පරිභෝජනයයි අවස්ථා දෙකකදී සිද්ධ වෙනවා ස්පෘශ්‍ය භාණ්ඩේ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ දරුදරියෝ පාවිච්චි කරන පෑනක් ගත්තොත් නිෂ්පාදනය කරන්නේ කවදා හෝ කෙතනක හෝ කොහරි අවස්ථාවක. පරිභෝජනය කරන්නේ දැන් වෙන්න පුළුවන්. එහෙනම් නිෂ්පාදනයයි පරිභෝජනයයි අවස්ථා දෙකකදී සිද්ධ වෙනවා. නමුත් සේවාවක් එහෙම නෙවෙයි. සේවාවක් නිෂ්පාදනයයි පරිභෝජනයයි එක විට සිද්ධ වෙන්නේ. ඊළඟ සමාන ස්වරූපයක් ගන්නවා. ස්පෘශ්‍ය භාණ්ඩ ගත්තොත් සමාන ස්වරූපයක් ගන්නවා. අස්පෘශ්‍ය භාණ්ඩ ගත්තොත් සමාන ස්වරූපයක් ගන්නෙ නැහැ. ඒවා පුද්ගලයාගෙන් පුද්ගලයාට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් තත්ත්වයක් අපි අත්දකිනවා. ඒ අනුව අපි ස්පෘශ්‍ය භාණ්ඩ සහ අස්පෘශ්‍ය භාණ්ඩ අතර වෙනස්කම් මොනවද කියලා ඇහුවොත් ඊටාම නිර්වුල්ව අපිට ඉදිරිපත් කරන්න අවස්ථාව පුළුවන්. අවම වශයෙන් කරුණු හතරකින්වත් ඉදිරිපත් කරන්න අපි මේ පුනරීක්ෂණයේදී අධ්‍යයනය කරමු. ඊළඟ මෙහෙයුම් කළමනාකරණය ව්‍යාපාරයකට වැදගත් වෙන්නේ, ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන එක අපි ඇහුවොත් ඊටාම සරලව. එතකොට මෙහෙයුම් කළමනාකරණය ව්‍යාපාරවල සාර්ථකත්වයට කොහොමද ඉවහල් වෙන්නේ කියලා වැදගත්කම අපිට පුළුවන් වෙන්න ඕන. එකක් තමයි ඉහළ ගුණාත්මක භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්න මෙහෙයුම් කළමනාකරණය ඉවහල් වෙනවා. ඉහළ ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනය කරන්න මෙහෙයුම් කළමනාකරණය ඉවහල් වීමක් වෙනවා. ඊළඟ මෙහෙයුම් ක්‍රියාවලියේ සඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් සාර්ථක මෙහෙයුම් ක්‍රියාවලියක් ඒ ව්‍යාපාරයේ පවතිනවා නම්. ඊළඟ නිෂ්පාදන පිරිවැය අවම කරගෙන නාස්ති වීම අපතේ යාම පාලනය කරලා ලාභදායීත්වය ඉහළ නංවා ගන්න අවස්ථාවක් වෙනවා මෙහෙයුම් කළමනාකරණය නිසා. ඊළඟ ගෝලීය ව්‍යාපාර පරිසරය තුල තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න මෙහෙයුම් කළමනාකරණය අපිට වැදගත් වෙනවා. ඒ වගේම නව භාණ්ඩ නවෝත්පාදන හඳුන්වා දෙන්න වැදගත් වෙනවා මෙහෙයුම් කළමනාකරණය. සමාජ වගකීම් නිසි ලෙස ඉටු කර ව්‍යාපාර වර්ධනයට මෙන් තිරසර සංවර්ධනයට දායක වෙන්න අවස්ථාවක් ලැබෙනවා මෙහෙයුම් කළමනාකරණය ව්‍යාපාරයක සාර්ථකව ක්‍රියාත්මක වෙනවා නම්. ඒ අනුව අපිට මෙහෙයුම් කළමනාකරණය ව්‍යාපාරවල කොයි ආකාරයකින් වැදගත් වෙනවද ප්‍රයෝජනවත් වෙනවද කියන එක අපි මෙතනදී හොඳින් අවබෝධ කරගන්න ඕන. අපි ඊළඟට බලමු මෙහෙයුම් කළමනාකරණයට අයත් වෙන කාර්යයන් මොනවද කියලා. මෙහෙයුම් කළමනාකරණයට විවිධ කාර්යයන් ගණනාවක් තියෙනවා. ඒ කාර්යයන් ඔක්කොම සම්පීඩනය කරපුවාම මූලික කාර්යයන් කීපයකට වගුගත කරන්න අවස්ථාව තියෙනවා. ඒ මොනවද කියලා බලමු. එකක් තමයි නිෂ්පාදන ඉංජිනේරුකරණය, නිෂ්පාදන සැලසුම්කරණය, නිෂ්පාදන පාලනය, ද්‍රව්‍ය මිලදී ගැනීම, පර්යේෂණ හා සංවර්ධනය R&D කියන. මේ අනුව මෙහෙයුම් කළමනාකරණයට අයත් මූලික කාර්යයන් මොනවද කියලා අපි ඇහුවොත් අපිට ඒ සියලුම කාර්යයන් උපකාර්යයන් ඔක්කොම සම්පින්ඩණය කරලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මූලික කාර්යයන් කිව්වේ. ඒ කාර්යයන් හතරක්වත් අඩුතරමින් මේ මෙහෙයුම් කළමනාකරණ ඒකකයේ යටතේ මේ දරුදැරියෝ හැදෑරිය යුතුයි. ඊළඟට අපි බලමු මේ මෙහෙයුම් කළමනාකරණයට අයත් වෙන
මං කලිනුත් කතා කළා වගේ බහුවර්ණ ප්‍රශ්න තියෙනවා. නිශ්චිත පිළිතුරක් ආශ්‍රයෙන් හිස්තැන් පිරවීමේ ප්‍රශ්න තියෙනවා. සහ සවිස්තරාත්මක විස්තර ලිවිය යුතු ප්‍රශ්න පසුව තියෙනවා. දැන් මේ අතරේ ප්‍රශ්න දෙකක් අපි අරන් බලමු. මෙහෙයුම් කළමනාකරණයට අදාළ වෙන හිස්තැන් පෙරවෙන නිශ්චිත වචන ආශ්‍රයෙන් වචන දෙකක් හෝ වචනයක් ආශ්‍රයෙන් හිස්තැන් පිරවීමේ ප්‍රශ්න දෙකක්. නිෂ්පාදන පාලනයේ අංග මොනවද? නිෂ්පාදන පාලනයේ අයත් වෙන අංග මොනවද කියන එක අපි බැලුවොත් ඒ අංග වලින් අඩුතරමින් දෙකක්වත් උත්තරයක් ලෙස ලැබෙන ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්. මම මෙතනදී ඒ සියලුම අංග ටික ඇතුළත් වෙන ආකාරයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා තියෙනවා. නිෂ්පාදන පාලනය අයත් වෙන අංග මොනවද කියන එක. එතකොට හිස්තැන් මේ රතු පාටින් මේ තිරේ දිස් වෙන ආකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා හිස්තැනෙන් බලාපොරොත්තු වෙන පිළිතුරු ටික. මොනවාද? යාන්ත්‍රික පාලනය, තොග පාලනය, තත්ත්ව පාලනය සහ පිරිවැය පාලනය කියන අංගයන්. ඊළඟට තවත් ඒහා මෙහෙයුම් කළමනාකරණයට අයත් වෙන තවත් ප්‍රශ්නයක් මම ඔතනින් නිශ්චිත වචන ආශ්‍රයෙන් හිස්තැන් පුරවන ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. මෙතනදි පේනවා අපිට නිෂ්පාදන ක්‍රම හිස්තැනක් වර්ග කළ හැකියි. නිෂ්පාදන ක්‍රම මොනවද කියන එක තමයි මේ ප්‍රශ්نين බලාපොරොත්තු වෙන දේ. ඒ කියන්නේ නිෂ්පාදන ක්‍රම මූලික වශයෙන් කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ එහෙම නැත්නම් සමූහ නිෂ්පාදනය සහ ප්‍රවාහ නිෂ්පාදනය කියලා මූලික අංග තුනකට මූලික කොටස් තුනකට අපි වර්ග කරනවා. එතකොට මේ මූලික නිෂ්පාදන ක්‍රම මොනවද කියන එක සමහර විට එක ප්‍රශ්නයක් එක හිස්තැනක් වෙන්න නැත්නම් හිස්තැන් දෙකක් වෙන ආකාරයෙන් ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න පුළුවන්. බොහෝ විට මෙවැනි ප්‍රශ්න සකස් කරන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අංක 31 ඉඳලා 40 දක්වා අතර ප්‍රශ්න වලට නිශ්චිත වචනයක් බලාපොරොත්තු වෙන උත්තර ඉදිරිපත් කරලා තියෙනවා. මේ ප්‍රශ්න දෙකත් ඒ ආකාරයෙන් දාලා තියෙන්නේ. නිෂ්පාදන ක්‍රම කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ හේවත් මේ සමූහ නිෂ්පාදනය සහ ප්‍රවාහ නිෂ්පාදනය ලෙස වර්ග කරන්න පුළුවන්. එතකොට දැන් අපි අවබෝධ කරගන්න ඕන හොඳාකාරවම මේ කාර්ය නිෂ්පාදනය කියන්නේ මොකද්ද? සමූහ නිෂ්පාදනය කියන්නේ මොකද්ද? ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ මොකද්ද? නිෂ්පාදන ක්‍රම වර්ග තුනක් ගැන කතා කළා. ඒ නිෂ්පාදන ක්‍රමත් අවබෝධ කරගන්න ඕන. කාල වේලා සීමිත වෙන නිසා මම මේ උදාහරණ කීපයක් ආවරණය වෙන ආකාරයෙන් ප්‍රශ්නයක් නිර්මාණ කරලා තියෙන ප්‍රශ්න කීපයක් ඒවා ටික අධ්‍යයනය කිරීමෙන් අපිට පුළුවන් ඔය නිෂ්පාදන ක්‍රම තුන හඳුනා ගන්න. ඉදිරිපත් කරලා තියෙන්නේ මොකද්ද? ව්‍යාපාර ආයතනයක් ඉටු කරන ලබන ප්‍රධාන නිෂ්පාදන කටයුතු පහත මේ දැක්වෙන ඉස්සරහින් සුදුසු වචන ඉදිරිපත් කරන්න කියලා තියෙන්නේ. එකක් දීලා තියෙනවා අමායා බියුටිෂියන්. බොහොම මේ ප්‍රායෝගිකව අපිට දකින්න ලැබෙන දෙයක් තමයි මෙතනදී මේ අමායා බියුටිෂියන් කියන එකෙන් අදහස් කරන්නේ මේ ඒ ව්‍යාපාර ආයතනයේ නම. ඒකෙන් කරන්නේ හුඟක් දුරට මනාලියන් හැඩගැන්වීම. එතකොට මේ නිෂ්පාදන ක්‍රමය මොකක්ද කියලා මේ ව්‍යාපාරයේ දිහා බලපුවාම ව්‍යාපාර ක්ෂේත්‍රයේ දිහා බලපුවාම අමායා බියුටිෂියන් ව්‍යාපාරයේ නම. ඒකෙන් කරන්නේ මොකද්ද? බොහෝ විට මනාලියන් හැඩගැන්වීම. එහෙනම් ඒක අයත් වෙන්නේ අර අපි කලින් කතා කරපු කාර්ය නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය, සමූහ නිෂ්පාදන වලින් කොයි ගොනේටද මේක ඇතුළත් කරන්නේ කියලා. දැන් අපිට පේනවා මෙතනින් මනාලියන් හැඩගැන්වීම කියන එක කාර්යයක් වෙනුවෙන් නිෂ්පාදනයේ මුල් අවස්ථාවේ ඉඳලා අවසාන අවස්ථාව දක්වා එක් භාණ්ඩ ඒකකයක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් කරන නිෂ්පාදනයට අපි කියනවා කාර්ය නිෂ්පාදනය කියලා. ඒතකොට දැන් මෙතනදී සමූහයක් බෑ. ඒ වගේම වෙළඳපොළ සඳහා මේක කරන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙනම් එක කාර්යයක් වෙනින් ජොබ් ප්‍රොඩක්ෂන් එකක් තමයි මෙතනදී අපිට දකින්න ලැබෙන්නේ. එහෙනම් අපි ඒක දකින හොඳ ආකාරවම කාර්ය නිෂ්පාදනයේ ගණයට තමයි වැටෙන්නේ. එතකොට මනාලියන් හැඩගැන්වීම කියන්නේ කාර්ය නිෂ්පාදනයට අදාළ වෙන උදාහරණයක්. කම්මලකට ගිහිල්ලා අපිට අවශ්‍ය වෙන විදිහට පිහියක් හදා ගන්නවා. මංගල මුදුවක් හදා ගන්නවා. එතකොට මේවා වැටෙන්නේ කාර්ය නිෂ්පාදනයේට.
තව උදාහරණයක් අපි අරන් බලමු. මෙතන දීලා තියෙනවා නිසල කේටරින්. නිසල කේටරින් කියන්නේ මේ ව්‍යාපාර ආයතනයේ නම. ඒකෙන් කරන්නේ මොකද්ද? ප්‍රිය සම්භාෂණ සඳහා ආහාර නිෂ්පාදනය කිරීම. එහෙනම් මේ ව්‍යාපාර ස්වභාවය අයත් වෙන්නේ කුමන නිෂ්පාදන ගණයටද? ඒක වැටෙන්නේ සමූහයක් වෙනුවෙන්. ඒ කියන්නේ මහ පරිමාණව වෙළඳපොළට දාන්නේ නැහැ. බිස්කට් හදලා වෙළඳපොළට දානවා වගේ දෙයක් නෙමෙයි. කිරිපිටි පැකට් හදලා වෙළඳපොළට දානවා වගේ දෙයක් නෙමෙයි. මේ සීමිත ප්‍රදේශයක් ඇතුළත ප්‍රිය සම්භාෂණ සඳහා ආහාර නිෂ්පාදනය කරන කේටරින් සර්විස් එකක්. එහෙනම් ඒක එකක් කරන්නේත් නැහැ. එක්කෙනෙකුට භාණ්ඩ නිෂ්පාදනය කරලා දෙන්නෙත් නැහැ. සීමිත සමූහයක් ඉලක්ක කරගෙන සමූහයක් වෙනුවෙන් කරන නිෂ්පාදනයක්. එහෙනම් ඒක වැටෙන්නේ අපිට සමූහ නිෂ්පාදනය එහෙම නැත්නම් කාණ්ඩ නිෂ්පාදනය කියලා අපි කියනවා. ඊළඟට සිතුමින පබ්ලිකේෂන්. සිතුමින කියලා ආයතනයක් ජාතික පුවත්පතක් නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා ඒක වෙළඳපොළට බෙදා හරිනවා. දැන් මේකෙන් අපිට පුළුවන් වෙන්න ඕන මේ නිෂ්පාදන ක්‍රම වලින් කොයි ගණයටද මේ ජාතික පුවත්පත අපි ඇතුල් කරන්නේ කියලා. හරි? එතකොට අපිට පේනවා ඒක වෙළඳපොළ සඳහා කරන නිෂ්පාදනය. වෙළඳපොළ සඳහා කරන නිෂ්පාදනය. එහෙනම් ප්‍රවාහ නිෂ්පාදනය කියන්නේ මොකද්ද? වෙළඳපොළ සඳහා මහ පරිමාණව කරන නිෂ්පාදනයක්. තවත් උදාහරණයක් අපි අරන් බලමු. මේකේ කියනවා සිතුමාල් දන්ත චිකිත්සාගාරය. සිතුමාල් දන්ත චිකිත්සාගාරය. දැන් මෙතනයි නම තියෙනවා ව්‍යාපාරයේ නම. එකෙන් කරන්නේ මොකද්ද? දන්ත සායනයක්. එහෙනම් ඒක වැටෙන්නේ මොන ගණයටද? කාර්යය. එතන එක එක පුද්ගලයාගේ අවශ්‍යතාවලට අනුව තමයි දන්ත සායනය කරන්නේ. සමූහයකට අපි දන්නා සමූහයකට කියලා දත් ගලවන්න බෑ. එක එක පුද්ගලයාගේ මේ සේවාව ලබා දෙන්න ඕන. එහෙනම් ඒක කාර්ය නිෂ්පාදනයේටයි අයිති වෙන්නේ. ඒක වෙළඳපොළ සඳහාවත් සමූහයක් සඳහාවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඊළඟ තවත් උදාහරණයක් අපි අරන් බලමු. ගුවන් හමුදාවට නිල ඇඳුම් මසා දීම. ගුවන් හමුදාවට නිල ඇඳුම් මසා දීම. එහෙනම් මේක එක නිලධාරියෙකුට හදලා දෙන්නේ නැහැ. සමස්ත වෙළඳපොළ සඳහා හදලා මාකට් එකට දාන්නෙත් නැහැ නිල ඇඳුම්. එහෙනම් මේ නිශ්චිත ගුවන් හමුදාවේ සමාජික ගාණක් අරගෙන ඒ අය සඳහා සමූහයක් වශයෙන් නිෂ්පාදනය කරලා දෙනවා. එහෙනම් ඒක වැටෙන්නේ මොකටද? කාණ්ඩ නිෂ්පාදනයේට. දැන් එතකොට මේ දූ දරුවන්ට තේරෙන්න ඕන නිෂ්පාදන ක්‍රම මොනවද? කාර්ය නිෂ්පාදනය, කාණ්ඩ නිෂ්පාදනය, ප්‍රවාහ නිෂ්පාදනය. එතකොට උදාහරණයක් ගත්ත ගමන් අපිට පුළුවන් වෙන්න ඕන මේ නිෂ්පාදනයේ අදාළ වෙන්න ඕනේ මේ නිෂ්පාදන වලින් කුමන නිෂ්පාදන ගණයටද කියලා උදාහරණයක් දුන්න ගමන්. කාල වේලා ඉක්ම යන නිසා මම හිතන්නේ මේ උදාහරණ 3-4න් සමස්ත නිෂ්පාදන ක්‍රම පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි බලමු නිෂ්පාදන ක්‍රමයක් තෝරා ගන්නකොට. ඒ කියන්නේ කාර්ය නිෂ්පාදනයේද, ප්‍රවාහ නිෂ්පාදනයේද, කාණ්ඩ නිෂ්පාදනයේද? මේ නිෂ්පාදන ක්‍රමයේ තෝරා ගන්නකොට සලකා බලන ආයතනයක් සලකා බලන කරුණු මොනවද කියලා. නිෂ්පාදනයේ ස්වභාවය. මේ ආයතනය නිෂ්පාදනය කරන්නේ කුමන භාණ්ඩයක්ද සේවාවක්ද කියන එක ස්වභාවය අනුව අපි තීරණය කරන්න ඕන මේ නිෂ්පාදන ක්‍රමේ. අපි දැන් දන්නවා මනාලියන් හැඩගැන්වීමේ ව්‍යාපාරයක් නම් අනිවාර්යයෙන් මේක කාර්ය නිෂ්පාදනයක් වෙනවා. වෙළඳපොළ සඳහා බිස්කට් නිෂ්පාදනයක් නම් ඒක ප්‍රවාහ නිෂ්පාදනයක් වෙනවා. ගුවන් හමුදාවට නිල ඇඳුම් ලබා දෙනවා නම් නැත්නම් මේ දරුදරියන්ගේ පාසලේ ශිෂ්‍ය නායකයින්ට පදක්කම් හදලා දෙනවනම් බැජස් හදලා දෙනවනම් ඒක සමූහ නිෂ්පාදනයක්. ඒකට ඒ අනුව අපිට පුළුවන් නිෂ්පාදනයේ ස්වභාවය අනුව තමයි අපි තීරණය කරන්නේ මොන නිෂ්පාදන ක්‍රමයක්ද තෝරාගන්නේ කියලා. ඊළඟ වෙළඳපොළ ප්‍රමාණය. වෙළඳපොළ කොහොමද? මුදුවක් හදනවා නම් එක මුද්දක් ඒ මිම්මට අනුව හදලා දෙනවා නම් එතනදී අපිට දකින්න ලැබෙන්නේ මොනවද? කාර්ය නිෂ්පාදනය. එහෙනම් වෙළඳපොළේ තියෙන ඉල්ලුම අනුව සපයන්න පුළුවන් හැකියාව අනුව අපි තීරණය කරනවා නිෂ්පාදන ක්‍රමය මොකක් වෙන්න ඕනද කියලා. ඊළඟ යොදන තාක්ෂණය හා අවශ්‍ය උපකරණ. කොච්චර මොන වගේ තාක්ෂණයක් යොදා ගන්න ඕනද? මොන වගේ උපකරණ යොදා ගන්නද? සමහර විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වෙන භාණ්ඩ නම් එහෙනම් එතකොට අපි ඒ අනුව තීරණය කරනවා මේ වෙළඳපොළ සඳහා නිෂ්පාදනය කරනවාද? මේ සමූහයක් සඳහා නිෂ්පාදනය කරනවාද කියන එක තීරණය කරලා අපි නිෂ්පාදන ක්‍රමයකට යොමු වෙනවා.
ඊළඟ පිරිවැය. කොච්චර ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දරන සමස්ත වියදම කොච්චරක් යනවද? එහෙනම් ඒ පිරිවැය අනුව අපි තීරණය කරනවා මේ නිෂ්පාදන ක්‍රමය මොකක්ද කියලා. ඊළඟ මිලදී ගැනීම රටාව. මිනිස්සු නිතර මිලදී ගන්නවද? ඉඳලා හිටලා මිලදී ගන්නවද? එහෙනම් අපි මේ මිලදී ගැනීමේ රටාව මොකද්ද? සමහර මුළු ජීවිත කාලෙටම ගන්නෙ එක්වරයි. එහෙනම් එක ඉල්ලුම් තත්ත්වයක් එතන පවතින. එහෙනම් මිලදී ගැනීමේ මිනිස්සු පුරුදු වෙලා තියෙන රටාව අනුව අපි තීරණය කරනවා නිෂ්පාදන ක්‍රමය මොකක්ද කියලා. ඊළඟට අවශ්‍ය සම්පත් ලබා ගැනීමේ පහසුව. මේ නිෂ්පාදන ක්‍රියාවලියට අවශ්‍ය වෙන සම්පත් තියෙනවා. භෞතික සම්පත් වෙන්න පුළුවන්, මානව සම්පත් වෙන්න පුළුවන්, තොරතුරු වෙන්න පුළුවන්. ඒවා ලබා ගැනීමට තියෙන පහසුව අනුව අපි තීරණය කරනවා නිෂ්පාදන ක්‍රමය. කාර්ය නිෂ්පාදනයක්ද, ප්‍රවාහ නිෂ්පාදනයක්ද, සමූහ නිෂ්පාදනය නැත්නම් කියන නිෂ්පාදන ක්‍රමයකට අපි යොමු වෙනවා. ඊළඟට අපි බලමු කම්මල් පිරියත. ඒ කියන්නේ කර්මාන්තශාලාව භාණ්ඩ නිෂ්පාදනය කරනකොට ඒ සඳහා කම්හල් පරිශ්‍රය සකස් වෙලා තියෙන ආකාරය, ලේඅවුට් එක තමයි අපි කම්හල් පිරියත ලෙස හඳුන්වන්නේ. ඒතර කම්හල් පිරියත වර්ග සහ ඒවලට අදාළ වෙන ලක්ෂණ හඳුනා ගැනීම සඳහා මම පිරියත වර්ග ටික විතරක් මේ ඔබලා යොමු කරවන්න. එතනදී මේ පිරියත වර්ග මොන නිෂ්පාදනයක් දැක්ක ගමන් මේකට අදාළ වෙන්නේ මොන කුමන පිරියතද කියන එක ස්වයං අධ්‍යයනයකවත් අඩුතරමේ යෙදෙන්න උත්සාහ කරන්න. එකක් තමයි ක්‍රියාවලි පිරියත. ඊළඟ නිෂ්පාදිත පිරියත. කුටි පිරියත. ස්ථාවර ස්ථානීය පිරියත. මේ අනුව නිෂ්පාදිත පිරියතේ ඒ කියන්නේ නිෂ්පාදන කර්මාන්තශාලාව මෙහෙයුම් කටයුතු සකස් වෙලා තියෙන ආකාරය අනුව අපි පිරියත වර්ග මූලික වශයෙන් ඔය හතරට වෙන් කරලා දක්වනවා. ඒ අවස්ථා අනුව ලක්ෂණ මොනවද? ඒවයි නිෂ්පාදනය කරන භාණ්ඩයේ ස්වභාවය අනුව අපිට පිරියත කියන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට අපි බලමු මේ ආකාරයෙන් මෙහෙයුම් ක්‍රියාවලිය සකස් කිරීම සඳහා සකස් කරන කම්හල් පිරියත සකස් කිරීමෙන් ව්‍යාපාරයට ලැබෙන ප්‍රයෝජන මොනවද කියන එක. අපි දන්නවා පන්ති කාමරයක සාමාන්‍යයෙන් වයිට් බෝඩ් එක හෝ කළු ලෑල්ල හෝ තියෙන තැන, ගුරු මේසයේ තියෙන තැන, දරුවන් ඉගෙන ගන්න පුටු තියෙන ආකාරය, ප්‍රධාන දොරක් තියෙනවා නම් දොර තියෙන ආකාරය, හිරු එළිය ලැබෙන ආකාරය, මේ ඔක්කොම කරුණු සලකලා බලලා තමයි පන්තියක පරිශ්‍රයක් සකස් කරන්නේ. ඒතර කර්මාන්තශාලාවකත් එහෙමයි. යන්ත්‍ර උපකරණ සකස් කරලා තියෙන්නේ කොහොමද? නිෂ්පාදන ද්‍රව්‍ය කොහොමද? අමුද්‍රව්‍ය කොයි විදියටද? ආරක්ෂාව කොහොමද? ඒ ආකාරයෙන් සකස් වෙලා තියෙන ආකාරයේ අනුව අපේ කටයුතු පහසු කරගන්න පුළුවන් වෙනවා. ඒ අනුව මෙහෙයුම් කළමනාකරණයේදීත් මේ කම්මල් පිරියත අනුව සකස් වෙලා තියෙන ආකාරය අනුව අපිට ලැබෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒවා එකක් තමයි ද්‍රව්‍යවල හා යන්ත්‍රවල කාර්යක්ෂමතාවය ඉහළ යනවා. අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, යන්ත්‍ර වෙන්න පුළුවන්. ඒවා නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන් වාතාවරණයක් වටා පිටාවක් සකස් කරලා තියෙනවා නම් ද්‍රව්‍ය හා යන්ත්‍රවල කාර්යක්ෂමතාවය මගින් ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඊළඟට තමයි මේ කර්මාන්තශාලා භූමිය සකස් වෙලා තියෙන පරිශ්‍රය සීමිත ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන් වෙනවා. සමහර විට නගරාසන්න ජනාකීර්ණ ප්‍රදේශවල කර්මාන්තශාලාවක සමහර විට සීමිත ඉඩකඩක් තියෙන්නේ. මේ සීමිත ඉඩකඩ තුල උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් තියෙන්න ඕන. එතකොට මේ කම්හල් පිරියත කියන එක නියමාකාරයෙන් සකස් කරලා තියෙනවා නම් අපිට ඒ ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගන්න අවස්ථාව ලැබෙනවා. ඊළඟට ද්‍රව්‍ය භාවිතා කිරීමේ හා ඒ ආශ්‍රිත පිරිවැය අඩු වෙලා යනවා. ඒකත් කම්හල් පිරියතකින් ක්‍රමානුකූල තිබීමෙන් ලබා ගන්න පුළුවන් තවත් ප්‍රයෝජනයක්. සේවකයන් ඊළඟ එකක් තමයි සේවකයන් සහ ද්‍රව්‍ය. සේවකයන් සහ අමුද්‍රව්‍ය චලනය කිරීම. එහාට මෙහාට ගෙන යාමේදී අනතුරු හානි වීම අවම කරගන්න මෙමගින් අවස්ථාව ලැබෙනවා. ඊළඟට sannivedana හා සමායෝජනය සුපරීක්ෂණය පහසු වෙනවා. කම්හල් පිරියත ඒ ආකාරයෙන් නියමාකාරයෙන් සකස් කරලා තියෙනවා නම්
ආයතනයේ ඇතුළත sannivedana කටයුතු, සමායෝජන කටයුතු සහ පුනරීක්ෂණය, සුපරීක්ෂණය හොඳාකාර ඒ කටයුතු පහසු කරගන්න අවස්ථාවක් එමගින් ලැබෙනවා. චිත්ත ධෛර්යය, සේවකයින්ගේ චිත්ත ධෛර්යය ඉහළ යනවා. සේවකයින්ගේ චිත්ත ධෛර්යය. හරි? මොරල් එක ඉහළ යාමක් සිද්ධ වෙනවා මේ හානියක් නොවන ආකාරයෙන් මේ වැඩ කටයුතු පහසු වෙන ආකාරයෙන් යන්ත්‍රෝපකරණ සකස් කරලා තියෙනවා නම් අපිට පහසුවක් වෙනවා මේ ඒ අනුව පිරියත හොඳින් තියෙනවා නම් සේවකයින්ගේ ආයතනයේ ලැබිව කටයුතු කිරීමේ චිත්ත ධෛර්යය ඉහළ යාමකුත් දකින්න ලැබෙනවා මේ පිරියත හොඳ ආකාරයෙන් සකස් කරලා තියෙනවා නම්. ඊළඟ කාලකලමනාකරණය පහසු වෙනවා. ඒ කියන්නේ කාල සීමාව ඇතුළත වැඩ කටයුතු පහසුවෙන් කරගන්න ඉලක්කයේ වෙත යාමට පහසුවක් ලැබෙනවා මේ පිරියත නියමාකාරයෙන් සකස් කිරීම තුළින්. දැන් අපි ඊළඟට බලමු මෙහෙයුම් කළමනාකරණයේ වැදගත් වෙන තවත් අංගයක් තමයි පිරිවැය. ඒ කියන්නේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු වලට දාන මුළු පිරිවැය, ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය. එතකොට මුළු පිරිවැය සකස් වෙලා තියෙන්නේ ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය යන අංග දෙකකින්. දැන් අපි ඊළඟට බලමු මේකේ ස්ථාවර පිරිවැය කියන්නේ මොකක්ද කියන එක. එතකොට ව්‍යාපාරයක් භාණ්ඩ නිෂ්පාදනය කළත් නොකළත් දරන්න වෙන වියදම් අපි දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි නිෂ්පාදනයේ කිසියම් ඒකක ප්‍රමාණයක් දක්වා, ඒ කියන්නේ නිෂ්පාදනය කරන කිසියම් මට්ටමක් දක්වා කොහොමද දරන්න වෙන වියදම් වගේක් තියෙනවා. ඒවා අපි කියනවා කම්හල් කුලි. කර්මාන්තශාලාව වෙනුවෙන් ගෙවන්න ඕන කුලිය භාණ්ඩ නිෂ්පාදනය කළත් නොකළත් ගෙවන්න වෙනවා. ඒ වගේම කම්මලට වරිපණන් ගාස්තු, ඒ පළාත් පාලන ආයතනයට ගෙවිය යුතු ගාස්තුව නිෂ්පාදන ඒකකම සංඛ්‍යාව මත තීරණය වෙන එකක් නෙවෙයි. අන්න ඒ වලට අපි කියනවා ස්ථාවර පිරිවැය කියලා. ඊළඟ විචල්්‍ය පිරිවැය. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මත තීරණය වන පිරිවැය. නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව මත තීරණය වන පිරිවැය. උදාහරණයක් හැටියට ගත්තොත් ඍජු ශ්‍රම පිරිවැය. නිෂ්පාදකයා අදාළ නිෂ්පාදනය වෙනුවෙන් සේවකයා ඍජුවම දායක වෙන ඒවා තියෙනවා. ඒවා අපි කියනවා ඍජු පිරිවැය කියලා. ඒ වගේ ඍජු ද්‍රව්‍ය පිරිවැය. නිෂ්පාදන ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න ඒ සඳහා වූ ඍජු ද්‍රව්‍ය පිරිවැයත් ඉහළ යනවා. ඍජු ශ්‍රමයත් ඉහළ යනවා. එතකොට නිෂ්පාදන ඒකක සංඛ්‍යාව මත තීරණය වෙන පිරිවැයට අපි කියනවා විචල්්‍ය පිරිවැය. එහෙම තීරණය නොවන පිරිවැයට කියනවා ස්ථාවර පිරිවැය කියලා. ඒතර මේ විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය දෙකේ එකතුවට අපි කියනවා මුළු පිරිවැය කියලා. ඊළඟට අපිට මෙතනදී වැදගත් වෙන තව ඉදිරි පාඩම් වලට මේ ගණන් කීපයක් සකස් කිරීම සඳහා වැදගත් වෙන සූත්‍ර ටිකක් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් තමයි මුළු ආදායම කියන්නේ මොකද්ද? විකුණුම් ඒකකයක මිල විකුණුපු ඒකක සංඛ්‍යාවෙන් වැඩි කිරීමෙන් අපිට ආදායම ලැබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පාන් රාත්තලක මිල කීයද? විකුණපු පාන් ගාන කීයද? ඒකෙන් අපිට පුළුවන් මුළු ආදායම ගණනය කරන්න. විකුණපු ඒකක සංඛ්‍යාව විකුණුම් මිලෙන් වැඩි කරපුවාම මුළු ආදායම ලැබෙනවා. ඊළඟ ලාභේ. ලාභය කියන්නේ මොකද්ද? මුළු ආදායමින් මුළු වියදම අඩු කරපුවාම අපිට ලැබෙන අගය ලාභය. බොහොම සරල තත්ත්වයක්. ඊළඟ අපිට වැදගත් වෙන්නේ මේවා පදනම් කරගෙන අපි කොහොමද මේ මෙහෙයුම් කළමනාකරණය හා සම්බන්ධ වෙන සංකල්ප කීපයක් තියෙනවා එතෙන්ට යොමු වෙන්න. ඒ තමයි සමච්ඡේද ලක්ෂය කියන එක. එතකොට සමච්ඡේද ලක්ෂය ගණනය කරන ආකාරය මෙතන අපි දකින්න ලැබෙනවා. සමච්ඡේද ලක්ෂයට අදාළ ඒකක සංඛ්‍යාව අපි කොහොමද ගණනය කරන්නේ? මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකකයක දායකයින්. එහෙනම් අපි සමච්ඡේද ලක්ෂය කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ලාභ හෝ නොලබන අවස්ථාවට අදාළ නිෂ්පාදන ඒකක ගන්න පෙන්눔 කරන්නේ කොතනින්ද? සමච්ඡේද ලක්ෂය මගින්. ඒක අපිට පස්තරයක් ආශ්‍රේනුත් ගණිතමය සූත්‍රයක් භාවිතා කරලත් අපිට මේ පිළිතුරු සොයාගන්න පුළුවන්. ඊළඟ ඒකකයේ දායකය කියන එක දන්නවා අපි. ඒකකයක විකුණුම් මිල තියෙනවා. ඒකෙන් අඩු කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒකකයක විකුණුම් මිල අඩු කරනවා ඒකකයක
විචල්්‍ය පිරිවැය අපිට ලැබෙනවා එතකොට ඒකක 10කයේ කියන කොටස. දැන් අපි මේ පස්තාරය අරන් බැලුවොත් අපිට පේනවා මේ රේඛාවලදී මේ මුළු ආදායම අපි කොහොමද ගණනය කරන්නේ? ඒකක සංඛ්‍යාව මිලෙන් වැඩි කරපුවාම මුළු ආදායම අපිට සොයා ගන්න පුළුවන්. ඒ වගේම මුළු විචල්්‍ය පිරිවැය. ඒ වගේම ස්ථාවර පිරිවැය. මේ මං හිතන්නේ මේ අවස්ථාව මුළු ආදායම මුළු පිරිවැය ඡේදනය වෙන තැනට අපි කියනවා ලාභ හෝ පාඩු නොලබන අවස්ථා. සමච්ඡේද ලක්ෂය BEP කියන එකෙන් අදහස් කරන්නේ සමච්ඡේද ලක්ෂය කියන එක. එතකොට මේ සමච්ඡේද ලක්ෂයට ළඟා වෙන තෙක් ව්‍යාපාරයේ ගමන් කරන්නේ අලාභය අඩුවීමෙන් ලැබෙනවා. එතකොට ලාභ හෝ පාඩු නොලබන අවස්ථාවට ලං වෙනවා නම් අපි ඒක කියන්නේ සමච්ඡේද ලක්ෂය කියලා. සමච්ඡේද ලක්ෂයෙන් පස්සේ එකහුව වෙන ඒකක සංඛ්‍යාව තමයි අපි ලාභ වලට අපිට පෙන්වුම් ගෙනියන්නේ. මේ පස්තාරය අනුව අපිට පේනවා මේ ලාභ රේඛාව කොතනින්ද ලාභ ප්‍රදේශයේ ලාභ අලාභ සීමාව කොහෙද කියන්නේ. එතකොට මේක පස්තාරයක් ආශ්‍රයෙන්ුත් අපිට ගණනය කරගන්න පුළුවන් වෙනවා. අපි ගණිතමය ආකාරයෙන්ුත් ගණනය කරන්න වෙනවා. දැන් අපි බලමු ඒ කලින් කතා කරපු පස්තාරය ආකාරයෙන් වගේම ගණිතමය සූත්‍ර භාවිතා කරලා අපි කොහොමද මේක හොයන්නේ කියලා. මම හිතන්නේ මේ ඔක්කොම සාරාංශ කරලා ප්‍රශ්නයක් මෙතනදී දාලා තියෙනවා. විකුණුම් ආදායම දීලා තියෙනවා රුපියල් 60000යි. නිෂ්පාදන ඒකක ගන්න දීලා තියෙනවා 10000යි කියලා. ඒකකයක ස්ථාවර පිරිවැය දීලා තියෙනවා රුපියල් 4යි කියලා. ඒක මුළු විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා 10000යි කියලා. එතකොට මෙතනදී සමච්ඡේද ලක්ෂය ගණනය කරන ආකාරය අපි බැලුවොත් අපිට පේනවා කලින් අපි කතා කරා සමච්ඡේද ලක්ෂය කොහොමද හෙව්වේ? මුළු ස්ථාවර පිරිවැය ඒකකයක 10කයෙන් අපි හොයන්නේ. ඒකකයක 10කේ හොයන්නේ කොහොමද? ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරනවා. දැන් අපි මේ කලින් කතා කරපු සූත්‍රයේටම මේ ප්‍රශ්නයෙන් විමසන ප්‍රශ්නයට යමු වෙමු. විකුණුම් ආදායම අපි රුපියල් 60000යි කියලා දීලා තියෙනවා නම් අපිට පුළුවන් ඒකකයක විකුණුම් මිල හොයන්න. විකුණුම් ආදායම 60000යි කියලා දීලා තියෙනවා. ඒකක ගාන 10000යි කියලා දීලා තියෙනවා. එහෙනම් අපිට පහසුවෙන් පුළුවන් ඒකකයක විකුණුම් මිල හොයාගන්න. දැන් අපි බලමු ඒකකයක විකුණුම් මිල හේව්වේ කොහොමද? 60000යි විකුණුම් ආදායම, ඒකක ගාන 10000යි, රුපියල් 6ක විකුණුම් මිලක් දැන් අපිට ලැබුණා. ඊළඟට අපි බලමු මුළු ස්ථාවර පිරිවැය. ඒකකයක ස්ථාවර පිරිවැය රුපියල් 4යි කියලා අපිට දුන්නා. එහෙනම් අපි ඒකක ගාණයෙන් වැඩි කරපුවාම අපිට ලැබෙනවා මුළු ස්ථාවර පිරිවැය. ඒ අනුව රුපියල් 4 වැඩි කරනවා 10000න්. එතකොට රුපියල් 40000ක මුළු ස්ථාවර පිරිවැයක් අපිට ලැබෙනවා. ඊළඟට අපි බලමු ඒකකයක විචල්්‍ය පිරිවැය අපි කොහොමද හොයන්නේ? මුළු විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා. ඒකක ගාණයෙන් බෙදපුවාම අපිට ලැබෙනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. මේ තොරතුරු ටික දැන් අපි ලබා ගත්තයින් පස්සේ අපි දැන් මූලික සමීකරණයට ඔක යොමු කරලා බලමු. මුළු ස්ථාවර පිරිවැය මිල අඩු කරනවා ඒකකයක විචල්්‍ය පිරිවැය. ඒ අනුව අපිට මුළු ස්ථාවර පිරිවැය කීයද? අපිට ආව 40000ක්. ඒකෙන් විකුණුම් මිල 6 රුපියල් 6යි. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියලයි. ඒ අනුව 5යි. 40000 පහෙන් බෙදපුවාම 8000ක් ලැබෙනවා. දැන් අපිට පේනවා 8000 උත්තරේ අපි කලින් එකට ආදේශ කරලා බැලුවොත් මෙන්න මෙතනදී දැන් බලන්න අපි ලාභ හෝ පාඩු නොලබන අවස්ථාවට අදාළව මේ 8000 වෙන්න ඕන. එහෙනම් 8000ට වඩා ඒකක නිපදවන්න තමයි අපි ලාභ සීමාවට අපි යන්නේ. එහෙනම් ලාභ හෝ පාඩු නොලබන අවස්ථාව තමයි අපි සමච්ඡේද ලක්ෂය කියලා කතා කළේ. දැන් අපි බලමු සමච්ඡේද ලක්ෂය ගණනය කිරීමෙන් සකස් කිරීමෙන් ඒ කියන්නේ අපි දැන් පස්තාරයක් ආශ්‍රයෙන් පුළුවන් ගණිතමය සූත්‍රයක් ආශ්‍රයෙන් පුළුවන් සමච්ඡේද ලක්ෂය හොයාගන්න. ඒක ගණනය කිරීමෙන් තියෙන ප්‍රයෝජන මොනවද කියලා අපි දැන් බලමු. එකක් තමයි සමච්ඡේද ලක්ෂය ගණනය කිරීමේ ප්‍රයෝජන තමයි කුමන ඒ කියන්නේ නිෂ්පාදන කටයුතු සැලසුම් කරන්න, පිරිවැය, ලාභය, ප්‍රමාණය සහ උපකරණවල මේ විවිධ ආකාරයේ පාවිච්චි කරන්න පුළුවන් උපකරණයක් වෙනවා මේ
ව්‍යාපාර සැලසුම් කිරීමට ඒ වගේම පිරිවැය ලාභය ගණනය කරන උපකරණයක් හැටියට අපිට සමච්ඡේද ලක්ෂය ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟ නිෂ්පාදන සැලසුම් කරන්නත් වැදගත් වෙනවා, මිල නියම කරන්නත් වැදගත් වෙනවා. ඊළඟ ව්‍යාපාරයේ ආදායම, පිරිවැය, මිල යන අංශවල වෙනස් වීම අනුව කුමන ලාභ මට්ටමකට අපි යනවද කියන එක හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ අලවි ඒ නිෂ්පාදන මට්ටම් වලදී කොපමණ ලාභ ප්‍රමාණයක් ව්‍යාපාරයේ ලබනවද කියන එක දැනගන්න. දැන් මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා දැන් මේ හා ආශ්‍රිත ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒ කියන්නේ ලාභ 10 රුපියල් 10000ක ලාභයක් ලබන්න නම් 8000 නම් දැනට ලබන ලාභේ එහෙනම් 10000ක ලාභයක් තව ලබන්න නම් කොච්චර නිෂ්පාදන ඒකක ප්‍රමාණයක් ගණනය කළ යුතුද? එතකොට මේ ගණිතයේ සූත්‍රයක් ආශ්‍රයෙන් අපිට මේ සමච්ඡේද ලක්ෂය විග්‍රහ කරනකොට මේ ගණනය කිරීම නිතර ඒවා අධ්‍යයනය කිරීමෙන් අපිට පුළුවන් එක මට්ටම් වලදී කොපමණ ලාභ පාඩු ළඟා වෙන්න පුළුවන්ද ව්‍යාපාරය කියලා. ඒ අනුව අපි සමච්ඡේද ලක්ෂය ගණනය කිරීමේ විශාල ප්‍රයෝජන රාශියක් මේව අනුව අපිට හඳුනා ගන්න පුළුවන්. ඒක වගේම ආරක්ෂිත ආන්තිකේ සොයා ගැනීමෙන් විකුණුම පහත වැටීමේ අවදානම කල් තියා හඳුනා ගන්නත් අපිට අවස්ථාව ලැබෙනවා. දැන් අපි බලමු මෙහෙයුම් කළමනාකරණයට අයත් වෙන තවත් වැදගත් අංගයක් තමයි ද්‍රව්‍ය මිලදී ගැනීම. නිෂ්පාදන කටයුතු වලට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය අපි මිලදී ගන්න ඕන. හරි. ඒතකොට මේ ද්‍රව්‍යයන් අමුද්‍රව්‍යයන් පමණක්ම නොවේ. එහෙනම් අපි මොනවද කියලා දැන් බලමු. ද්‍රව්‍ය මිලදී ගැනීම මූලිකව අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ද්‍රව්‍ය වශයෙන්, භාණ්ඩ වශයෙන්, අනිත් එක සේවා වශයෙන්. ද්‍රව්‍ය වශයෙන් මිලදී ගන්නකොට අපි ඒවා දන්නවා යන්ත්‍ර වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම ඒට අදාළ නොවන ද්‍රව්‍යයන් තව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ කාර්යාල පාවිච්චි කිරීම සඳහා පාවිච්චි කරන ලිපි ද්‍රව්‍ය වෙන්න පුළුවන්. කාර්යාල උපකරණ වෙන්න පුළුවන්. මේවත් ද්‍රව්‍ය. ඒ වගේම එතකොට මිලදී ගැනීම කියන එක ද්‍රව්‍ය, අනිත් එක සේවා. සේවා හැටියට අපි මිලදී ගන්නවා මෙහෙයුම් කළමනාකරණයේදී ව්‍යාපාර ආයතනයකට විදුලිය, ජලය, ප්‍රවාහනය, රක්ෂණය මේවත් මිලදී ගන්නවා. එහෙනම් මෙහෙයුම් කළමනාකරණයට අයත් වන ද්‍රව්‍ය මිලදී ගැනීමේ කාර්යයේදී ද්‍රව්‍ය වැදගත් වෙනවා, සේවා වැදගත් වෙනවා. ද්‍රව්‍යයත් අපි ආයේ මූලික කොටස් දෙකකට බෙදනවා. යන්ත්‍රෝපකරණ වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්. අනිද්‍රව්‍ය හැටියට ලිපි ද්‍රව්‍ය සහ කාර්යාල උපකරණ වශයෙන් වෙන් කර දක්වන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි බලමු මේ ව්‍යාපාර ආයතනයක ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවරවල් කියනවා. එතකොට විධිමත් ව්‍යාපාර ආයතනයක විධිමත් ලෙස කටයුතු කරනකොට ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියක් තියෙනවා. ක්‍රියාවලිය අධියර කීපයකින් තියෙනවා. එහෙනම් ඒ අධියර මොනවද කියලා අපි බලමු. එකක් තමයි අවශ්‍ය වෙන ද්‍රව්‍ය ප්‍රමාණය කොපමණද කියලා ඒවා මිලදී ගැනීම අංශයට දැනුවත් කරන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තනම් අපි හිතමු උළු කර්මාන්ත ශාලාවක් කියලා. අවශ්‍ය වෙන මැටි ප්‍රමාණය මිලදී ගැනීම අංශයක් වෙනම තියෙනවා. ඒ මිලදී ගැනීම අංශයට දැනුම් දෙන්න ඕන මෙච්චර මැටි ප්‍රමාණයක් අපිට අවශ්‍යයි කියලා. එහෙනම් ඒ අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය මිලදී ගැනීම අංශයට පළමුව දැනුවත් කරන්න ඕන. ඊළඟ පියවර තමයි සැපයුම් කරුවෙකු. සැපයුම් කරුවෙකු සොයා ගැනීම. ඒ උළු කර්මාන්ත ශාලාවට අවශ්‍ය වෙන මැටි සපයන ආයතනයක් හෝ පුද්ගලයෙකු සොයා ගන්න ඕන. ඊළඟ අවශ්‍ය ඒ සැපයුම් කරු සොයාගත්තයින් පස්සේ ද්‍රව්‍ය ප්‍රමාණය අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය ඇනවුම් කරන්න ඕන. දැන් අපි ගත්ත උදාහරණයට අනුව ඉස්සෙල්ලාම කොපමණ මැටි ප්‍රමාණයක් අවශ්‍යද කියලා ඒක අඳුනගෙන මිලදී ගැනීම අංශයට දැනුම් දුන්නා. ඊළඟට සැපයුම් කරුවෙක් හොයාගත්තා. ඊළඟ පියවර තමයි අපි ඇනවුම් කරනවා. ඇනවුම් කළායින් පස්සේ බහඬ ඇනවුම් සපයන පුද්ගලයාගෙන් ව්‍යාපාර ආයතනය වෙත ලැබෙනවා. ඊට පස්සේ අදාළ මුදල් ගෙවීමේ කටයුතු සිදු කරනවා. එතකොට මේ
ව්‍යාපාරයට ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රියාවලියේ අධීරයන් කීපයක් තියෙනවා. ඒ අධීරයන් මොනවද කියන එක හොඳින් අවබෝධය කරගත යුතුයි. ඊළඟ අපි බලමු ද්‍රව්‍ය මිලදී ගැනීමේදී සලකා බලන කරුණු. අපි ඉස්සෙල්ලා උදාහරණයම ගත්තා නම් උළු කර්මාන්තශාලාවක් මැටි මිලදී ගැනීමේදී ඒ කර්මාන්තශාලාවට උළු කර්මාන්තශාලාවට අවශ්‍ය වෙන අමුද්‍රව්‍යයක් වන මැටි මිලදී ගැනීමේදී සලකා බලන කරුණු. පොදුවේ ගත්තාම ඒ ආයතනයේ නිෂ්පාදිත පිරියතක් තියෙනවා. ඒ පිරිවිතරයට අනුව ද්‍රව්‍ය මිලදී ගැනීම අපි කරනවා. ඊළඟ එම ද්‍රව්‍යවල මිල ඒ වගේම ගුණත්වය. එහෙනම් අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණයට අනුව උළු කර්මාන්තශාලාවට අවශ්‍ය වෙන මැටි ප්‍රමාණය, ඒවල ගුණත්වය සහ මිල. ඒ ගැනත් අපි සලකා බලන්න ඕන. ඊළඟ සැපයුම් කරට කොච්චර කාලයකදී මේවා සපයන්න පුළුවන්ද? සැපීමේ වේගවත් බව. ඒ වගේම තමයි සැපයුම් කරට නොකඩවා මේක සපයන්න පුළුවන් වෙන්න ඕන. කර්මාන්තශාලාව මගදී නතර කරන්න බෑ. නිෂ්පාදන කටයුතු මගදී නතර කරන්න බෑ. එහෙනම් මේක නොකඩවා කරගෙන යන්න මේ සැපයුම් කරුට පුළුවන් වෙයිද කියන එක බලන්න ඕන. ඊළඟ සැපයුම් කරුගේ විශ්වාසවන්තභාවය. සැපයුම් කරු සමහර විට කිව්වට ඒ බහණ්ඩ ඒ වෙලාවට ගෙනත් දෙන්නේ නැති වෙන්න පුළුවන්. නියම ගුණත්වයෙන් බහණ්ඩ දෙන්නේ නැද්ද දන්නේ නැහැ. සැපයන ආකාරය පිළිබඳ නොයෙක් ගැටලු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සැපයුම් කරු කොයිතරම් දුරට ගණදෙනු කිරීමේ රටාව අනුව විශ්වාසයක් ගොඩනගාගෙන තියෙනවද කියන එක සලකා බලන්න ඕන. පොරොත්තු කාලේ ඇනුම් කරපු අවස්ථාවේ ඉඳලා ව්‍යාපාරයට ලැබීමට ගතවන කාලේ අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණයට අනුව උළු කර්මාන්තශාලාවක් නම් මැටි ඇනුම් කරපු අවස්ථාවේ ඉඳලා ඒ මැටි උළු කර්මාන්තශාලාවට ලබා දෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? අවශ්‍ය වෙන කාලේ රාමුව අනුව අපි ඒක තීරණය කරනවා. මේ ඒ අනුව ද්‍රව්‍ය මිලදී ගැනීමේදී පොරොත්තු කාලය කියන එකත් වැදගත් වෙනවා. ඊළඟට අපි බලන්න ඕන ගෙවින් කොන්දේසි. දැන් ලබා ගන්න අමුද්‍රව්‍ය අනුව අපි මුදල් ගෙවන්න ඕන. ඒ මුදල් ගෙවීම සඳහා සැපයුම් කරු ඉදිරිපත් කරන කොන්දේසි තියෙනවා. ඒ කොන්දේසි මොනවද? සමහර විට සපයන්න ඉස්සෙල්ලා මුදල් ඉල්ලා සිටින්න පුළුවන්. පුද්ගලයාගේ විශ්වාසවන්තභාවය අපි සොයලා බලනවා. ඒ වගේම මුදල් ගෙවීම සඳහා ඔහු ඉදිරිපත් කරන ආකාර තියෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් වලින් වෙන්න පුළුවන්, ඩෙබිට් කාඩ් වලින් පුළුවන්, චෙක් පත් වලින් වෙන්න පුළුවන්. පසු ගෙවීමේ ක්‍රමයකට මාසයකට පස්සේ බඩු සපයලා මුදල් ගෙවන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ කොයි ආකාරයේ හෝ ගෙවීමේ කොන්දේසි ව්‍යාපාර ආයතනයට ඔරොත්තු දෙනවද නැද්ද කියන එක සලකා බලන්න ඕන. ඒ අනුව අපි ওই කරුණු සලකා බලලා තීරණය කරනවා ඒ කොයි ආකාරයෙන් සිද්ධ වෙන්නේ කියලා. දැන් අපි බලමු ඊළඟට මෙහෙයුම් ගලමනාකරණයට අයත් වෙන තවත් කාර්යයක් තමයි තොග පාලනය කියන්නේ. මේ තොග පාලනයේදී මෙතනදී මේ ආශ්‍රිතව ගොඩක් බහුවර්ණ ප්‍රශ්න සහ ලියන ප්‍රශ්න ගණනාවක් ලැබිලා තියෙනවා. මෙහිදී අපි බලන්න ඕන හොඳ ආකාරවම මෙතනින් තියෙනවා මේ අක්ෂර වලින් දීලා තියෙනවා මෙතන Q2 Q1 Q3 ඒ වගේම T1 T2 ආදි වශයෙන් මෙතන ලකුණු කරපු ප්‍රස්තාරයක් මේ දරුවන්ට දැන් දිස් වෙනවා ඇති. මේ මට්ටම් වලදී මේ අහනේවා සහ ඒකක ප්‍රමාණයන් මේ පැත්තට කාලය දීලා තියෙනවා මාස වලින්, මේ පැත්තේ වටිනාකම දීලා තියෙනවා. දැන් අපි බලමු මේක ආශ්‍රිතව ලැබෙන්න පුළුවන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. පළමුවෙන්ම ඇහුවා Q යනු කුමක්ද? දැන් අපි දන්නවා Q තියෙන්නේ මෙතනයි. මෙතන ඒකක ප්‍රමාණය කොච්චරද කියන එක තමයි මේ ප්‍රශ්نين අහන්නේ. අපි දැන් බලමු ප්‍රශ්نين අහනවා Q යනු කුමක්ද? ඒකේ උත්තරය තමයි උපරිම තොග මට්ටම. Q වලින් පෙන්නන්නේ මොකද්ද? උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම කොපමණද කියලා අහලා තියෙනවා. මෙතෙක් කල් ප්‍රශ්නවලදී උඟක් දුරට මේ Q යනු කුමක්ද කියලා ඇහුවා. ගිය අවුරුද්දේ ප්‍රශ්න පත්‍රවලදී මේ දරුවෝ දකින්ට ඇති ඒකක ප්‍රමාණය කොච්චරද කියලා. එහෙනම් Q වලින් පෙන්නන
ඒකක ප්‍රමාණයත් අපිට පුළුවන් වෙන්න ඕන කියන්න. මේ පැත්තට පෙන්නලා තියෙන්නේ ඒකක ප්‍රමාණය. එහෙනම් උපරිම තොග මට්ටම කියන්නේ මොකද්ද? Q කියන්නේ කුමක්ද? උපරිම තොග මට්ටමයි. ඒ වගේම ඒකක කොපමණද කියන එක අපිට දැන් උත්තරේ ලියා ගන්න පුළුවන් වෙනා ඒකක 6000යි කියන එක. ඊළඟ එක අහන Q1 යනු කුමක්ද? Q1 යනු කුමක්ද? ඒ කියන්නේ මොකද්ද? දැන් අපි බලමු Q1 කියන එක. දැන් මෙතන මේ පස්තාරය තුලින් හොඳට පේනවා ඇති. මෙතන තමයි යලි යනුම් මට්ටම තියෙන්නේ. උපරිම තොගේ කර්මාන්තශාලාව තුළ භාවිතා කිරීමත් සමග කාලය ගත වීමත් සමග තොගේ මට්ටමේ වටිනාකම තොගේ ප්‍රමාණය පහළ යනවා. පහළ යාමේ එක්තරා මට්ටමකට ළඟා වුණාම මේ මට්ටමට ළඟා වුණාම අපි කියනවා ඒකට යලි යනුම් මට්ටම කියලා. යලි යනුම් මට්ටමට ළඟා වුණාම ද්‍රව්‍ය ඇනවුම් කරනවා. ඇනවුම් කරපුවා ලැබෙන තෙක් කාලයට අපි කියනවා පොරොත්තු කාලය. මේ පොරොත්තු කාලයට අදාළ ඉල්ලුමට අපි කියනවා පොරොත්තු කාල ඉල්ලුම කියලා. දැන් බලන්න Q1 යන කුමක්ද? පොරොත්තු කාලය. ඒ කියන්නේ ද්‍රව්‍ය ගබඩාවට ඇනවුම් කරපු අවස්ථාවේ ඉඳලා ගබඩාවට ලැබෙන තෙක් කාලයට අපි කියනවා පොරොත්තු කාලය. එහෙනම් ඒ කාලයට අදාළ ඉල්ලුම තමයි මෙතනදී ඇහුවේ. Q1 කියන්නේ කාලය නෙමෙයි, ඒ කාලයට අදාළ ඉල්ලුමයි. එහෙනම් ඒකක ප්‍රමාණය කීයද කියලා අපිට දැන් හොයාගන්න පුළුවන් වෙනවා. දැන් මේ කාලයට අදාළ ඉල්ලුම තමයි මේ Q1 වලින් අපිට දිස් වෙන්නේ. ඊළඟට තියෙනවා Q2. Q2 යනුවෙන් කුමක් අදහස් වේද කියන එක. එතනින් කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය. Q2 තියෙන්නේ මෙතනයි. උපරිම තොගය. ඒ කියන්නේ යලි ඇනවුම් මට්ටමට ලැබුණු අවස්ථාවෙන් පස්සේ ගබඩාවට අවම තොගයට ළඟා වෙන අවස්ථාව දක්වා එතන ප්‍රමාණය තමයි අපි ආර්ථික ඇනවුම් ප්‍රමාණය නැත්නම් නැවත ඇනවුම් ප්‍රමාණය කියලා කතා කරන්නේ. ඒ අනුව Q3 ආරක්ෂණ තොගය. Q3 තියෙන්නේ මෙතනයි. මෙතන බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයේ අවම වශයෙන් තබාගත යුතු තොග ප්‍රමාණය. ඊළඟට කතා කරනවා T1 කියන්නේ මොකක්ද කියන එක. T1 තියෙන්නේ මෙතනයි. ඒ කියන්නේ ද්‍රව්‍ය ගබඩාවට ඇනවුම් කරපු අවස්ථාවේ ඉඳලා ද්‍රව්‍ය ලැබෙන තෙක් කාලයට කියනවා අපි පොරොත්තු කාලය කියලා. ඒ කාලයට අදාළ ඉල්ලුම තමයි අපි කලින් දැක්කේ Q1 හැටියට. ඊළඟට T1 කියන්නේ මොකක්ද කියලා අහලා තියෙනවා. ඒ තමයි චක්‍රීය කාලය. චක්‍රීය කාලය කියන්නේ අනුයාත ඇනවුම් දෙකක් අතර කාලය. අනුයාත ඇනවුම් දෙකක් අතර කාලය. අනුයාත එක ළඟ ඇනවුම් දෙකක් අතර කාලයට අපි කියනවා චක්‍රීය කාලය. ඒ තමයි චක්‍රීය කාලය කියන්නේ එතනදී. ඒ අනුව චක්‍රීය කාලය තමයි මාස 1ක්. ඊළඟට S යනු කුමක්ද? S යනු කුමක්ද කියන එක අදහස් වෙන්නේ තොග පරිභෝජන ශීඝ්‍රතාවය. තොග පරිභෝජන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තොග පරිභෝජනය කරන ශීඝ්‍රතාවය අපිට හඳුනා ගන්න පුළුවන් තොගවල හැඩය අනුව. ඒ අනුව මේකෙදි පේනවා අපිට ශීඝ්‍රතාවයේ කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා. ඊළඟට අපි බලමු ව්‍යාපාරයේ තොග පාලනය වැදගත් වෙන්නේ ඇයි කියලා. අපි දැන් කිව්වා මෙහෙයුම් කළමනාකරණයට අයත් වෙන කාර්යයක් තමයි තොග පාලනය. තොග පාලනය වැදගත් වෙන්නේ ඇයි කියන එක. එකක් තමයි නිෂ්පාදන අලෙවි කටයුතු අඛණ්ඩව කරගෙන යන්න. නොකඩවා කරගෙන යාමට තොග පාලනය වැදගත් වෙනවා. ඒ වගේම අතිරික්ත තොග ව්‍යාපාරයට අවශ්‍ය තොග ප්‍රමාණයට වඩා වැඩිපුර තියෙනාට අපි කියන අතිරික්ත කියලා, අඩුවෙන් තියනාට කියන ඌන තොග කියලා. එහෙම තොගයක් ඇති නොවන ආකාරයෙන් පවත්වාගෙන යාමට. ඊළඟට යන්ත්‍ර හා ශ්‍රමයේ ආදි සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම. යන්ත්‍ර තියෙනවා, ශ්‍රමය තියෙනවා, ඒ වයින් උපරිම ප්‍රයෝජන ගන්න තොග පාලනය වැදගත් වෙනවා. ඊළඟ අනපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයන්, බලාපොරොත්තු නොවුණු ඉල්ලුම් තත්ත්වයන්ට මුහුණ දීමට වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරමු තොග පාලන ක්‍රම මොනවද කියන එක. තොග පාලන ක්‍රම තියෙනවා. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය,
ABC විශ්ලේෂණ ක්‍රමය, ද්විත්ව භාජන ක්‍රමය, අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය, පරිගණක වැඩසටහන් ක්‍රමය. ඊළඟට අපි බලමු ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියන එක. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන ආකාරය මේ සූත්‍රයේ ආශ්‍රයෙන් ප්‍රශ්න ඇවිල්ලා තිබුණා. මේකෙන් අදහස් වෙන්නේ දේවල් වාර්ෂික පරිභෝජනයේ ඒකකයක ඇණවුම් පිරිවැය, ඒකකයක නඩත්තු පිරිවැය මතක තියාගන්න. මේ ඒකකයක කියන වචනේ ඊටාම වැදගත් වෙනවා. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ඒ අනුව හදන. දැන් ඊළඟට අපි බලමු මේ තොරතුරු ආශ්‍රයෙන් ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන්නේ කොහොමද කියලා ඒ සූත්‍රයට ආදේශ කිරීමෙන් අපිට මේක ලැබෙනවා. ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කරන සූත්‍රයක් මෙතන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සූත්‍රයේ දෙක වැඩි කිරීම වාර්ෂික පරිභෝජනයේ ඒකකයක ගැනුම් මිල සහ ඒක බෙදනවා. ඒකකයක නඩත්තු පිරිවැයෙන් බෙදපුවාම අපිට ඒකක 10ක් විතර මෙතනදී ලැබෙනවා. ඒකේ වර්ගමූලය තමයි මේ හදලා තියෙන්නේ. ඊළඟට අපි බලමු තොග මේ උපරිම තොග පට්ටම ආශ්‍රිත සංඛ්‍යා වර්ගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා කොහොමද සකස් කරන්නේ කියලා. කාල වේලා ඉක්ම යන නිසා අපි ඉක්මනින් මේක බලමු. යලි ඇණවුම් මට්ටම ගණනය කරන සූත්‍රය දීලා තියෙනවා. ඒ සූත්‍රයේ ආදේශ කිරීමෙන් 450ක ඒකක ප්‍රමාණයක් අපිට ලැබෙනවා. ඊළඟට අවම තොග මට්ටම ගණනය කරන ආකාරය මෙතන දීලා තියෙනවා. යලි ඇණවුම් මට්ටම ඍණ වරහණක් දාලා සාමාන්‍ය තොග භාවිතය වැඩි කිරීම සාමාන්‍ය ඇණවුම් කාලය ඒකේ ආශ්‍රිතව මේ ඒකක 200 කියන එක ලැබිලා තියෙනවා. උපරිම තොග මට්ටම ගණනය කරන ආකාරයත් මේ ආකාරයට ලැබිලා තියෙනවා. මේකත් මං හිතන්නේ අවබෝධයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට බලමු පාරිභෝගික අවශ්‍යතාව වුමනා තෘප්තිමත් කිරීමට ඇති හැකියාව තමයි ගුණත්වය. මං කිව්වා අර බහුවර්ණ ප්‍රශ්නවලට වැදගත් වෙන ඒකකයක් තියෙනවා. ප්‍රශ්න සකස් වෙන ආකාරයක් තියෙනවා. නිශ්චිත හිස්තැන් පිරවීමේ වචන පාවිච්චි කිරීමේ ගුණත්වය. මෙහිදී මේ ගුණත්වය කියන වචනේ සම්පූර්ණ කරන ආකාරයේ ප්‍රශ්නයක් මෙතනදී ඉදිරිපත් කරලා තියෙනවා. ඒකත් බලන්න. ඒ වගේම තමයි භාණ්ඩයක ගුණත්වයේ අංගෝපාංග මොනවද කියලා ඇහුවොත් අපි උත්තරයක් කොහොමද ඒක සකස් කරගන්නේ? මනා ක්‍රියාකාරීත්වය, හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙන පෑන් එකක් ගත්තොත් හොඳට මේ හුලං මේ ක්‍රියාත්මක වෙන ආකාරයට ඒක පාවිච්චි වෙන්න ඕන. මනා ක්‍රියාකාරීත්වය, කල් පැවැත්ම, කාලයක් පවතින්න ඕන. දවසකින් දෙකකින් විනාශයටපත් වෙනවා නම් අපි ඒ යහපත් ගුණාංගයක් තියෙනවා කියලා කියන්නේ නැහැ. ඒ වගේම විශ්වාසවන්තභාවය අපි ගෙවන මුදලට උපරිම තෘප්තියක් ලැබෙන විශ්වාසයක් ඒ තුල තියෙන්න ඕන. ප්‍රමිතියක් තියෙනවා නම් ඒකට අනුකූල වෙන්න ඕන. උචිත බවක් තියෙන්න ඕන. ආරක්ෂිත බවක් තියෙන්න. ඒ පරිහරණය කිරීම නිසා අපේ ජීවිතයට, ශරීරයට, අංගෝපාංග වලට හානියක් වෙන ආකාරයේ නොතිබිය යුතුයි. ඊළඟට අපි බලමු ව්‍යාපාර ආයතනයකට ගුණත්ව පාලනය වැදගත් වෙන්නේ කොහොමද කියන්නේ. එකක් තමයි નિયમિત ගුණාත්මක භාණ්ඩ සැපයීම. භාණ්ඩා සේවා ගුණාත්මකව සපයන්න අපිට වැදගත් වෙනවා. හානි වීම, පළුදු වීම, අවම වීමෙන් නාස්ති වීම අවම කරගන්න අවස්ථාව ලැබෙනවා. වෙළඳපළට පහසුවෙන් පිවිසෙන්න අවස්ථාවක් ලැබෙනවා හොඳ ගුණාත්මක භාණ්ඩ තිබීම තුළින්. ඒ අනුව අපිට පේනවා මෙහෙයුම් ක්‍රියාවලිය කියන එක මෙහෙයුම් කළමනාකරන ක්‍රියාවලියේ ලොකු වැදගත් කාර්යභාරයක් ඉටු කරන වැදගත් ක්ෂේත්‍රයක්. ප්‍රායෝගිකව අපේ එදිනෙදා ජීවිතයේ කටයුතු වලටත් මෙහෙයුම් ක්‍රියාවලිය වැදගත් වෙනවා. වගේම සාර්ථක ව්‍යාපාරයක් හොඳින් කරගෙන යාමට මෙහෙයුම් ක්‍රියාවලිය වැදගත් වෙනවා. ඒ නිසා ලොකු කුඩා සෑම ව්‍යාපාරයකටම සාර්ථක මෙහෙයුම් කළමනාකරණයක් නොමැතිනම් ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වයක් ලබා ගන්න බැරි වෙනවා. නිෂ්පාදන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, වෙළඳ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, සේවා සපයන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේ සෑම ගණයේ ව්‍යාපාරයකටම සාර්ථක මෙහෙයුම් මේ ක්‍රියාවලියක් මෙහෙයුම් කළමනාකරණයක් තිබුණොත් තමයි සාර්ථක ව්‍යාපාරකට අපිට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. මේ නිසා මම හිතනවා ව්‍යාපාර මෙහෙයුම් කළමනාකරණයට අදාළ වෙන වැදගත් තොරතුරු රාශියක් හොඳ ප්‍රවේශයක් ලබා දුන්නයි කියලා. ඒකෙන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි විශ්වාස කරන ආයිබෝන්.